ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. පැත්තකිය තැත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධිදනුකා බේසිංහ. මම පුබුදු රත්නායක. මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. පහර දීමකින් තුවාල ලැබූ ඇමතිපුත් මාලක සිල්වා රෝහලේ. ඉන්දු ලංකා ගිවිසුමට වසර 26යි. විරෝධය පා කොළඹදී සත්‍යග්‍රහයක්. හිටපු අගවිනිසුරුවරියට අල්ලස් කොමිසමෙන් නඩු. දෙමළ සන්ධානය උතුරට නාම යෝජනා බහර දෙයි. අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතාට කිසියම් පිරිසක් විසින් අද පස්වරුවේ පහර දී තිබෙනවා. ඒ කොළඹ පුරහල ප්‍රදේශයේ පිහිටි ඔඩෙල් සාපු සංකීර්ණයේ රථගාලයේදී පහර දීමෙන් හිසට තුවාල ලැබූ මාලක සිල්වා මහතා කොළඹ පෞද්ගලික රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණා. දවසේ පුවත මොන්ටෙරෝ ජීප් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් මාලක සිල්වා මහතා වටකර පහර දුන් බව සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කළා. පහර දීමෙන් මාලක සිල්වා මහතාගේ හිසට තුවාල සිදු වී තිබෙනවා. පසුව ඔහුව කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණා. රෝහල ආරංචි මාර්ග පැවසුවේ අනතුරුව ඔහුව ශල්‍යාගාරයට රැගෙන ගිය බවයි. තුවාල ලැබූ තම පුත්‍රයා බැලීමට අමාත්‍ය මර්වින් සිල්වා මහතාද රෝහලට පැමිණියා. පියගුළු පාදර බල්ලෝ ටිකක් පුතා තනියම ගියාම හොටෙල් එකට වට කරලා ගහලා. ඉතින් උන්ට මං අභියෝග කරනවා පුළුවන් ඡන්දියක් ඉන්නවනම් මට දැනුම් දෙන්න. ඒක මං බේර ගන්න මට පොලිසියෙන් ඕන නැහැ. සිද්ධියත් සමග මාලක සිල්වා මහතාට පහර දුන් ස්ථානයට කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කළා. එම පොලිස් කණ්ඩායම් පහර දුන් පිරිස හඳුනා ගැනීම සඳහා රථගාලයේ සවිකර තිබූ CCTV දර්ශන පරීක්ෂා කරමින් පවතින බව අප කළ විමසීමකදී ඔඩෙල් පාලනාධිකාරිය සඳහන් කළා. දවසේ පුවත ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වූ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තබා අදට වසර 26ක් සපිරෙනවා. එම ගිවිසුමේ පළ විපාක එදාසේම අදත් දැඩි ලෙස කතාබහට ලක්වනවා. 1987 වසරේ මුල් කාර්තුවේදී LTT ත්‍රස්තවාදීන් නැගෙනහිර පළාතේ ජනතාවට අමානුෂික ප්‍රහාර එල්ල කළා. ත්‍රස්තවාදීන්ට එරෙහිව දැඩි හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීමට එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා තීරණය කළේ ඉන් අනතුරුවයි. නමුත් ඉන්දියාව ඊට කැමැත්ත පළ කළේ නැහැ. ඉන්දිය මධ්‍යම ආණ්ඩුවේ හා තමිල්නාඩුවේ දැඩි විරෝධය මැද්දේ ශ්‍රී ලංකා හමුදා විමුක්ති මෙහෙයුම නමින් සන්නද්ධ මෙහෙයුමක් ආරම්භ කළා. මෙම ගැටුම් වලින් විපතටපත් ජනතාවට මුහුදු මාර්ගයෙන් ආධාර දීමට ඉන්දියාව සූදානම් වුණා. මෙරට ආණ්ඩුව ඊට එකඟත්වයේ පළ කළේ නැහැ. නමුත් මෙරට ගුවන් ආක්‍රමණය කරමින් 1987 ජූනි 4 වෙනිදා තම අරමුණ ඉටු කර ගැනීමට ඉන්දියා අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි තීරණය කළා. ඉන්දිය ගුවන් යානා යොදා ගනිමින් යාපනයේ අර්ධද්වීපයේ තැන තැන ආහාර හෙළනු ලැබුවේ ඒ අනුවයි. මෙම බලපෑම මත ඉන්දියාව සමග එකඟතාවකට යොමු වීමට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා තීරණය කළා. 1987 ජූලි 29 වෙනිදා ඓතිහාසික ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තැබුණේ ඒ අනුවයි. රට පුරා ඇඳිරි නීතිය පනවා අත්සන් තැබූ මෙම ගිවිසුම ඇතැමුන් එවක හැඳින්වූයේ රටේ මාරයා ලෙසයි. 13 වෙනි ආණුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමට හා එමගින් මෙරට පළාත් සභා ස්ථාපිත කිරීමට හේතු වූයේ ඉන්දු ලංකා ගිවිසුමයි. ගිවිසුම අත්සන් තැබීමෙන් පසු දින රජීව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයාට නාවික හමුදා ගෞරව ආචාර්යයක්ද පිරිනැමුණා. එහිදී වන සිදුවීම මෙරට කිසිවෙකුටත් කිසි දිනකත් අමතක වන්නේ නැහැ. ඒ ආචාර්ය පෙළපාලියේ සිටි නාවික හමුදා සෙබළෙකු රජීව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයාට සිය රයිෆල් තුවක්කු බඳෙන් පහර දීමයි. අපේ රට මේ පාව දෙන මොහොතේ මම කල්පනා කරා මේ රජීව් ගාන්ධි ආසීම උල්ලංඝනය කරලා කොටි පරාජය කරන්න තිබිච්ච අවසාන මොහොතේ මේ කරපු අපරාධය ගැන මගේ ලොකු කලකිරීමක් තිබ්බා හිතේ. මට පුළුවන් දේ මම කරනවා රජීව් ගාන්ධිට විරුද්ධව කියලා හිතාගත්තා. ඒ අනුව මම හිතාගත්තා සමස්ත ජනතාවගේ විරෝධය මම ඉස්මතු කරලා පෙන්නනවා කියලා. එහෙමයි තීරණය කරේ. ඉතින් මට පුළුවන් හැටියට මම එදා ඒ දේ කරලා සිරපත් කෑවේ මේ රට වෙනුවෙන්. මෙම අනපේක්ෂිත සිදුවීම එම ස්ථානයේදී සටහන් කර ගැනීමට සමත් වන්නේ එක් ඡායාරූප ශිල්පියෙකු පමණයි. ඒ ප්‍රවීණ ඡායාරූප ශිල්පී සේන විදානගමගේ මහතායි. මම එතෙන්දී හිතුවා මේතර පොඩි චංචල බවක් සිද්ධ වුණා. සෝල්ජර්
ඉතින් මම හිතුවා මෙයා ක්ලාන්ත වෙලා වැටෙන්න යනවා කියලා. මම එකපාරට කැමරාව උඩට උසලා මම ફોකස් කරා. ફોකස් කරනකොටම මට පේනවා මෙයා රයිෆල් බට් එක උස්සලා ගන්න අරගෙන ගහන්න යනවා. ඉතින් මගේ වෙලෙම මේ ෂොට් එක ගත්තා. ඒ දවස්වල තිබ්බ සිටුේෂන් එක මම ඩොයකට ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඔය ෆිල්ම් වල ආරක්ෂා කර ගැනීම. ටග්ගලේ කියනත් එම ෆිල්ම් වල ගැලෙවුවා. ගාලා මම ටග්ගලේ ගාගෙන මම පෙට්‍රෝල් කැල්ල ලෝඩ් කරගෙන මම ඉතුරු සොස්ටි ගත්තේ. මේ අතර ඉන්දු ලංකා ගෙවිසුමට විරෝධය පළ කරමින් සහ එමගින් ඇති කළ පළාත් සභා ක්‍රමය අහෝසි කරන ලෙස බල කරමින් ජාතික සංවිධාන එකමුතුව අද පෙරවරුවේ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට සත්‍යාග්‍රහයක නිරත වුණා. මහ කොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිටට රැස් වූ විරෝධතාකරුවන් පසුව පැයකට ආසන්න කාලයක් කොළඹ සිට කොල්ලුපිටිය දෙසට දෙවන මාර්ගය අවහිර කරමින් විරෝධතාව පළ කළා. අපි ඉන්දියාවට කියන්නේ අපට බලපෑම් කරන්න එපා. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අපට හිතකරද නැද්ද කියන බව ඉන්දියාව නෙවෙයි දන්නේ අපි. මේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පළාත් සභා ක්‍රමය අපට මහ බරක්. මේ රට බෙදෙන වැඩක්. වාමාංශිකයින්ට අපි කියනවා ඉන්දියාවට උඩගෙඩින් නැතුව මේ රට ගැන හිතලා දේශ ප්‍රේමිතෙන් ඉදිරිපත් වෙන්න කියලා. දෙමළ ජාතික සන්ධානයේ ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 සඳහා අද නාම යෝජනා බාර දුන්නා. මැතිවරණ බහලේකම් කාර්යාලය සඳහන් කළේ මේ වන විට දේශපාලන පක්ෂ 3ක් සහ ස්වාධීන කණ්ඩායම් 2ක් පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා බාර දී ඇති බවයි. යාපනයේ දිස්ත්‍රික්කයේ සඳහා දෙමළ ජාතික සන්ධානයේ නාම යෝජනා බාර දීම සිදු කළේ එම සන්ධානයේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය අපේක්ෂක හිටපු විනිසුරු සී.වී. විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද අපේ පක්ෂය අලුත් ගමනක් ආරම්භ කළ තියෙනවා. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අවුරුදු 25කින් පස්සේ උතුරු ඡන්දෙ තියන්නේ. මේ ඡන්දෙදී ජනතාවගේ සහාය අපට අවශ්‍යයි. මේ මැතිවරණයේදී අපේ එකමුතුභාවය සහ සහයෝගය තිබුණොත් තමයි අපට 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළ හැකි වන්නේ. ඒකේ යම් ගැටලු තියෙනවා. ක්‍රියාත්මක කරන්න බැරි වුණොත් අපි ඒ ගැන රජය සමග සාකච්ඡා කරන්න සූදානම්. දෙමළ ජාතික සන්ධානයේ වවුනියාව දිස්ත්‍රික්කයට අදාළ නාම යෝජනා අද දහවල් බාර දෙනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතාගේ ප්‍රධානත්වයෙන්. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සඳහාද දෙමළ ජාතික සන්ධාන නාම යෝජනා අද බාර දුන්නා. ඒ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු නායක වී ආනන්ද සංගරී මහතාගේ ප්‍රධානත්වයෙන්. මේට අමතරව උතුරු පළාතේ අනෙකුත් දිස්ත්‍රික්ක වන මොළතිව් සහ මන්නාරම සඳහාද දෙමළ ජාතික සන්ධානයේ අද නාම යෝජනා බාර දුන්නා. මේ අතර දෙමළ ජාතික සන්ධානයේ නාම යෝජනා ලබා දීමේදී තමන්ට අසාධාරණයක් සිදු ඇති බව පවසමින් පුද්ගලයන් තිදෙනෙකු අද උපවාසයේ නිරත වුණා. ඒ යාපනයේ සෙල්වනායගම් පිළිරු අසලදී. මේ අතර ජනසිත පෙරමුණද වයඹ පළාත් සභා මැතිවරණයට අදාළව පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට නාම යෝජනා බාර දුන්නා. ඒ එම පක්ෂයේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා පත්‍ර සඳහා අත්සන් තැබීමද අද සිදු වුණා. ඒ පිටකොට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී 30 31 සහ පළවෙනිදා දින 3 ඇතුළත ඒ දිස්ත්‍රික්කවල නාම යෝජනා බාර දීමට එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වෙමින් සිටිනවා. ජනතාවාදී හොඳ කණ්ඩායමක් අපි හැම දිස්ත්‍රික්කයකටම ඉදිරිපත් කරලා තිබෙනවා. නාම යෝජනා බාර දෙනතුරු අපි මහඇමතිවරු කවුද කියලා නම් කරන්න අදහසක් නැහැ. නාම යෝජනා බාර දීමෙන් පසුව අපි ඒ ගැන සලකලා බලනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේද මේ මාස 31 වෙනිදා සහ අගෝස්තු මාස 1 වෙනිදා නාම යෝජනා බාර දීමට නියමිත බවයි අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. ජනතා විමුක්ති පෙරමුණද ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා අත්සන් තැබීම හෙට දිනේදී සිදු කිරීමට නියමිතයි. නාම යෝජනා පත්‍ර බාර දීම 31 වෙනිදා සහ අගෝස්තු 1 වෙනිදා යන දවස් දෙක තුලදී සිදු කරන්න අපි සූදානම් කරලා තියෙනවා. ඒ වගේම දැනටමත් අපි මේ පළාත් සභා කණ්ඩායම් නායකින් පත් කරලා අවසానයි. උතුර වයඹ සහ මධ්‍යම පළාත් සභා සඳහා නාම යෝජනා බාර ගැනීම අගෝස්තු මාස 1 වෙනිදා මධ්‍යහන 12න් අවසන් වනවා. මෙවර පළාත් සභා මැතිවරණ ආශ්‍රිතව පළමු ප්‍රචණ්ඩත්වය ඊයේ වාර්තා වුණා. නාවුල ප්‍රදේශයේදී හටගත් එම ආරවුල වාර්තා වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් දෙපිරිසක් අතරයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම පළාත් සභා හිටපු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හා නාවුල ප්‍රාදේශීය සභාවේ සභාපති තිලක් බණ්ඩාර මහතාගේ ආධාරකරුවන් පිරිසක් අතර මෙම ආරවුල හටගෙන තිබෙනවා. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේ නාවුල ප්‍රදේශයේ නිවසක ඊයේ පැවති රැස්වීමකින් අනතුරුව ඉන් පිටව යාමට සූදානම් වූ අවස්ථාවේ රාත්‍රී 7:30ට පමණ මෙම ආරවුල සිදු වූ බවයි. එහිදී නාවුල ප්‍රාදේශීය සභාවේ සභාපති තිලක් බණ්ඩාර මහතාගේ ආධාරකරුවන් 10 දෙනෙකු පමණ කැබ් රථයකින් පැමිණ තමන්ට බැනවැදී තර්ජන එල්ල කළ බව ඔහු ප්‍රකාශ කළා. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පුත්‍රයයි. මට පරුෂ වචනෙන්
තර්ජනාත්මකව මරණීය තර්ජන එල්ල කරමින් උඹ වාද යවන්නේ නැහැ. උඹට ලග්ගලට එන්න තහනම් කියන ඒවා තමයි මට දිගින් දිගටම කිව්වේ. වෙරි මරගාතේ ගඳ ගගා ගිය මේ එක පුද්ගලයා බීමත්ව නොසිටින බවට විශ්මිත ජනක වෛද්‍ය වාර්තාවක් පොලිසියට ඉදිරිපත් කරලා තිබුණා. මගේ අපච්චි ජනක බණ්ඩාර තෙන්නකෝන් කැබිනට් ඇමතිවරයා අපිට මෙහෙම අසාධාරණ වෙනවා නම් මේ රටේ අනිත් මිනිස්සු ගැන කතා කරලා වැඩක් නැහැ කියන හැඟීම මට හිතට ආවා. සිද්ධිය සම්බන්ධයෙන් අප නවුල ප්‍රාදේශීය සභාවේ සභාපති තිලක් බණ්ඩාර මහතාගෙන්ද විමසීමක් කළා. මීටර් 100කට විතර එහා ගයක් ගාව නවත්තනකොට ප්‍රමිත මන්ත්‍රීතුමා ගිහිල්ලා එතන රියදුරු ආසනයේ හිටපු පුජ්‍යලයට පිස්තෝලයක් පෙන්නලා කම්බුරට දෙයක් ගහලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ සිද්ධිය නිර්මාණය වෙලා තියෙන්නේ. මම ඇමතුමගේ පුතෙක් කියලා තමයි මේ සිද්ධිය සිද්ධ කරලා තියෙන්නේ. මම පිස්තෝල අරගෙන දේශපාලනය කළා නැහැ. අපේ අප්පච්චි කැබිනට් ඇමතිවරයෙක් වුණාට අපිට අපච්චිගේ බලතරාගෙන වැඩ කරන්න කවදාකවත් අපිට ඉඩ දීලා නැහැ. සිද්ධියෙන් වාහන 3කට සුළු අලබහානි සිදු වුණා. සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම පොලිසියට පැමිණිලි ලැබී ඇති අතර පොලිස් අත්අඩංගුවටගෙන පසුව අපමත මුදාහැරුණි අදාළ වාහන 3 රියදුරන්. අපමත මුදාහැරියෝන් තිදෙනා ලබන මාස 1 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය ප්‍රකාශ කළා. මේ අතර සිද්ධිය වාර්තා කිරීම සඳහා පැමිණි මාධ්‍යවේදියෙකුට නවුල ප්‍රාදේශීය සභාවේ සභාපති තිලක් බණ්ඩාර මහතාගේ ආධාරකරුවන් පිරිසක් පහර දී ඇති බව වාර්තා වන අතර ඔහු නවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මාතලේ මහ රෝහලට මාරු කර යවා තිබෙනවා. කෙසේ වෙතත් අද දහවල් ඔහු රෝහලින් පිටව ගොස් ඇති බවද අප වාර්තාකරු පැවසුවා. අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතාට කිසියම් පිරිසක් විසින් අද පස්වරුවේ පහර දී තිබෙනවා. ඔහු මේ වන විට ප්‍රතිකාර ලබන්නේ කොළඹ පෞද්ගලික රෝහලකයි. ඊට දාල දර්ශන කිහිපයක් වෙත දැන් අප යමු යමු. දැම්ම රිලැක්ස්. දැන් ඕන එකක් ගන්න. කතා කරලා කිව්වා තාත්තේ නාඳුන කට්ටියක් ඇවිල්ලා මාව ගෙනියන්න නැද්දා. ඊට පස්සේ මම පුරවදුවා. මම මේගොල්ලෝ වට කරලා ගැවුවා 12ක් විතර කියලා. හාව හඳ දකින්නවා වගේ ඉඳලා හිටලා දකින්න ජාතික සංවිධායකතුමා කවුද? ඒ කවුද කියලා දැනගනිමු. රටවට කර බැන්දත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. දරුවන්ගේ අධ්‍යාපනයට පාසලකට වෙන් කරාම කොමිස් ගහන්න බෑ. රෝහලට බේට් ටික දුන්නම කොමිස් ගහන්න බෑ. කොමිස් ගහන්න පුළුවන් පාර කාපට් කරගත්තම ජීවිතක් කාපට් කරගෙනම යන්න පුළුවන්. මේ කරන මේ හොඳ වැඩ ගැන කතා කරන්නේ නැහැ. පාරවල් හදනවා, වැව් අමුණු හදනවා, විදුලිය ලබා දෙනවා, වරායවල් හදනවා. එව්ව සංවර්ධනයද මොන සංවර්ධනයද අප්පා එව්ව. කට්ටිය එතකොට කියන ඔව් නිකන් වරාය නම් පොඩි අප්සෙට් එකක් තියෙනවා තමයි. හැබැයි මත්තල ගුවන්තොට පොළ টොප් කියන. අපිට ගොඩාක් විවේචන එනවා මේ හම්බන්තොට සිද්ධ වෙන සම්වර්ධනය පිළිබඳව. දැන් නම් ටිකක් අඩු වේවි. දයාසිරි මන්ත්‍රීතුමත් දැන් අපේ පැත්තට ආවා. අලි නැත්තම් මේ ආණ්ඩුවට පැවැත්මක් නැහැ. ඒ අලි මේ අලි කොයි අලි නැතත් මේ සැරේ එක්සත් ජාතික පක්ෂයේ අලියා තමයි වයඹ පළාත් සභාවේ මහ ඇමතිකම ගන්න. මේ මැතිවරණය ගැන අබමල් රේණුවක් දශමයක සැකයිතන්න ඕනේ නැහැ. හෙටයිර පායනක ස්ථිර නම් මේ පළාත් සභා සියල්ලම ජයග්‍රහණය ස්ථිරයි. ආණ්ඩුවට කොතන ලොකු හයියක් තියනවා කියනවනම් මොකටද මේ සල්ලි දීලා UNP മന്ത്രിවරු ගන්නේ? ඇයි මේ සල්ලි වලට ගන්නෙ? ආණ්ඩුව බංකොලොත්. මේ වගේ අමන කතා කියන්නේ ඔය කීප දෙනෙක්. මං කියන්න කැමතියි දයාගමගේ මහත්තයා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ජාතික සංවිධායකකම ගන්නකොටත් කට්ටියට සල්ලි දුන්නා. ඉතින් මම දයාසිරි මන්ත්‍රීතුමාට කියනවා ඕනම මාධ්‍යයක කතිකාවක් කරන්න ඉන්නේ කියලා ඉවර වෙලා එතුමා මොනවද කරලා තියෙන්නේ? එතුමා පක්ෂයට මොනවද කරලා තියෙන්නේ? එතුමාගෙන් අහන තමුන්නාසි ජාතික සංවිධායකයන්ට මොනවද කරලා තියෙන්නේ රටට කියන්නේ? මාස 3කට සැරයක් කියනවා වචනයක්වත් කතා කරන්නේ නැහැ. ගුළු වගේ නැගිටලා යනවා. හාව හඳ දකින්න මාසකට සැරයක්වත්. නමුත් දයාගමගේ මහත්තයව හොයාගන්නේ නැහැ. විරාමෙන් අනතුරුව යළි ප්‍රවෘත්ති.
හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අද නඩු 3ක් ගොනු කළා. ඒ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත යටතේ සිය වත්කම් හෙළි නොකළ බවට චෝදනා 6ක් යටතේ. අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හිටපු අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා ගොනු කළේ කොළඹ පිහිටි පෞද්ගලික බැංකුවක පවත්වාගෙන ගිය විශේෂ ජංගම ගිණුම් දෙකක් පදනම් කර ගනිමින්. වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත යටතේ එම ගිණුම්වල තොරතුරු සඳහන් කිරීම ඕනෑකමින් පැහැර හැර ඇති බව අද ගොනු කළ නඩු 3 දැක්වෙනවා. ඒ අනුව නඩුවේ සඳහන් වන්නේ 2010, 2011 සහ 2012 යන වසරවල වත්කම් හා බැරකම් ප්‍රකාශ හිටපු අගවිනිසුරුවරිය ඉදිරිපත් කර නොමැති බවයි. අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මේනකා මීනු ජයවික්‍රම මහත්මිය විසින් ගොනු කර ඇති මෙම නඩුව ලබන 16 වෙනිදා කැඳවීමට නියමිතයි. එදිනට හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීස් නිකුත් කර තිබෙනවා. වනාලි ගැටලුවට විසඳුම් ඉල්ලා ගල්ගමුව උස්කල සහ සියමරාන්ගමුව ගම්වාසීන් අද උද්ඝෝෂණයක නිරත වුණා. මේ හේතුවෙන් පාදිනි අනුරාධපුර ප්‍රධාන මාර්ගය පැය 4කට පමණ අවහිර වුණා. වසර ගණනාවක සිට තමන් මෙම වන අලි තර්ජනවලට මුහුණ දෙන බව ගල්ගමුව උස්ගල හා සියමරාන්ගමුව ගම්වාසීන් පවසනවා. අද විරෝධතාවට එක් වූ ගම්වාසීන් චෝදනා කළේ වන අලි පහර දීමකින් පසුගිය 24 වෙනිදාද කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූ බවයි. ජනතාව අපේ ගමට අලි වැටිලා ඇත්තටම අපේ ජනතාව මරා දමනවා. ඉස්කෝලේ යන්න බෑ ළමයි දුක පාන්දර ගම් වල ලයින් යන්නේ. කොයිතරම් කත මනුස්සයලා හරිම අවහෙත්තක් අපේ කොයිතරම් ඔක්කොම පාලු කරලා කාලා විනාශ කරලා දාලා ඉවරයි. අද මේ වගේ කාට බහැලා උද්ඝෝෂණයක් කරන්නේ අපේ ගම වෙනුවෙන්. අපි අවුරුදු ගණනාවක් තිස්සේ මේ බලධාරීන්ට කෑ ගහලා කියලා බැරි තමයි අද මේ වගේ තීරණයකට ආවේ. අපි කියන්නේ බලධාරිය මෙතන ගෙන අපිට විසඳුම් දෙන්න ස්ථීරව. මෙම උද්ඝෝෂණයේ හේතුවෙන් අනුරාධපුර පාදිනිය ප්‍රධාන මාර්ගය අවහිර වීමත් සමග එම ස්ථානයට ප්‍රදේශීය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැමිණියා. නමුත් උද්ඝෝෂකයින් පැවසුවේ ගැටලුවට නිසි බලධාරීන් පැමිණ විසඳුමක් ලබා දෙන තෙක් උද්ඝෝෂණයේ නිරත වන බවයි. ඉනනතුරුව පස්වරු 2ට පමණ වයඹ වනජීවී කලාප භාර අධ්‍යක්ෂවරයා උද්ඝෝෂණය පැවති ස්ථානයට පැමිණියා. ඔහු එහිදී පොරොන්දු වූයේ දැනට ගම්වැදී සිටින වන අලින් කෙසේ හෝ අද දිනය ඇතුළත සියඹලන් ගමුව වන රක්ෂිතයට පළවා හැරීමට කටයුතු කරන බවයි. විදුලි වලට කැඩිලා තියෙන එක හරි ගස්ස ගන්න පුළුවන්. මට ඒකට බාණ්ඩ තියෙනවා. මට ඔයාලගේ සහයෝගය ඕන. ඒ නිසා ඒ සහයෝගයත් එක්ක අපි තියෙන විදුලි වැට අඩපණ වෙලා තියෙන විදුලි වැට අපි හරි ගස්ස ගන්න ඕනේ. හරි ගස්ස ගත්තන් පස්සේ අපි ඒ අලි ටික ඒ කොරිඩෝර ඇතුළට දාලා දෙන්න මම පොරොන්දු වෙනවා. පසුව ගැටලුව සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක්ද පැවැත්වුණා. මෙවර පිරිවෙන් මධ්‍යවාර පරීක්ෂණයේ ප්‍රශ්නපත්‍රවල ගැටලු පැවතීම හේතුවෙන් ඊට මුහුණ දුන් භික්ෂුන් වහන්සේ දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා. ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමයේ පැවසුවේ එම ගැටලු ලිපියක් මගින් අධ්‍යාපන අමාත්‍යවරයාගේද අවධානයට යොමු කළ බවයි. පිරිවෙන් සඳහා පසුගිය 24 වනදා පැවති පාලි භාෂා විෂයට අදාළ සියලු ශ්‍රේණි සඳහා නිකුත් කළ ප්‍රශ්න පත්‍රවල දෝෂ පැවති බව අදාළ ලිපියේ සඳහන් වනවා. එම එක් ප්‍රශ්න පත්‍රයක සඳහන් වන්නේ පළමු සහ දෙවැනි ප්‍රශ්න අනිවාර්ය වන අතර අනෙක් ගැටලු තෝරාගෙන පිළිතුරු සැපිය හැකි බවයි. පළමු ප්‍රශ්නයට ලකුණු 40ක් සහ දෙවැනි ප්‍රශ්නයට ලකුණු 20ක් හිමි වන බව එහි දක්වා තිබෙනවා. නමුත් තෝරාගෙන පිළිතුරු සැපිය හැකි අනෙක් ප්‍රශ්න සඳහා ලබා දී ඇති ලකුණු සංඛ්‍යා ප්‍රශ්න අතර සමානව බෙදී ගොස් නැහැ. ඒ අනුව පළමු සහ දෙවන ප්‍රශ්නය ඇතුළුව තෝරා ගන්නා අනිකුත් ප්‍රශ්නවලදී මුළු ලකුණු එකතු වී අගය ලකුණු 90 සිට 110 යන පරාසයක පවතිනවා. තවද ප්‍රශ්න ලබා දී තිබුණද එහිදී කළ යුත්තේ කුමක්දයි උපදේශයක් ලබා දී නොමැති බව ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමයේ අධ්‍යාපන අමාත්‍යවරයා වෙත නිකුත් කළ ලිපියේ සඳහන්. ආශ්චර්ය කාරණේ වෙන්නේ දෝෂ සහිත ප්‍රශ්න පත්‍ර කිසිවෙකුගේ ඇස නොගැටි ලංකා පුරාම පිරිවෙන් සිසුන්ට ලබා දීම. මේ රටේ අධ්‍යාපන ඇමතිවරයා ප්‍රධාන කොට ඇති අධ්‍යාපන වගේ කියන සියලු බලධාරීන් හැම ශ්‍රේෂ්ඨයකම අධ්‍යාපනයේ සැලසුම් සාගත විනාශ කිරීම සඳහා වන ක්‍රියාමාර්ග නියැලෙනවා. පසුගිය 23 වනදා පැවති ත්‍රිපිටක ධර්ම ප්‍රශ්න පත්‍රය ලබා දී ඇත්තේද දෝෂ සමගින් බව ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය පවසනවා. අදාළ ප්‍රශ්න පත්‍ර සකස් කර තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාව මගින් වන අතර අප මේ සම්බන්ධයෙන් වැඩ බලන පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය වටිනා පහ සෝමානන්ද හිමියන්ගෙන් විමසීමක් කළා. ඒක පොඩි මෙයක් තියෙනවා ඒ පිළිබඳව පරීක්ෂණයක් කරනවා. දෙකන්තුමාට ඩිබේට් කරලා පරීක්ෂණයක් කරනවා. ඉතින් දෙකන්තුමා තමයි තීන්දුව කරන්නේ. තවත් පුවත් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු.
ජපානයේ ස්වදේශ කටයුතු හා සංනිවේදන අමාත්‍ය යොෂිතකා ශින්ඩෝ මහතා අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. දෙරට අතර සංනිවේදන ක්ෂේත්‍රය ඇතුළු ආර්ථික සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ නව මං පිළිබඳ මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. දරණේගල නූරි වතු අධිකාරී නිහාල් පෙරේරා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන සිටින සැකකරුවන් අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී හිටපු ප්‍රාදේශීය සභාපති අනිල් චම්පික විජේසිංහ සහ ඔහුගේ ගෝලයෙකු වන අමිල වසන්ත නැමැත්තා ඇතුළු 8 දෙනෙකුට පෙරට්ටුවක් අවශ්‍ය නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. සෙසු විත්තිකරුවන් 12 දෙනා අද සිට 31 වෙනිදා දක්වා පෙරට්ටු සඳහා ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නා. රුපියල් කෝටි 4කට අධික වටිනාකමින් යුත් මද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මාතර කොට්ටාශ දූෂණ මර්දනාංශය අද සමත් වූ අතර එය දකුණු පළාතෙන් මෙතෙක් සොයාගත් විශාලම මද්‍රව්‍ය තොගය ලෙස සැලකෙනවා. මතුගම බස් නැවතුම්පොළ ඉදිරිපිටදී අද දහවල් ටිපර් රථයක ගැටීමෙන් පාසල් ශිෂ්‍යයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රට වටා හිරු ඉතාලියේ දකුණු දිග පිහිටි ඇවලිනෝ ප්‍රාන්තය ආසන්නයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 11 දෙනෙකු තුවාල ලැබුවා. මෙසේ අනතුරට ලක්ව තිබුණේ වන්දනාකරුවන් රැගත් බස් රථයක්. ලොව වටා හිරු ඉතාලියේ සැන් ජුවානේහි පාද්‍රේපියෝ දේවස්ථානයේ සිට පැමිණෙමින් තිබූ බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව එය ගමන් කරමින් තිබූ පාලමෙන් පහළට පෙරළී තිබෙනවා. සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ පාලම මත වාහන තදබදයේ නොදුටු බස් වේදුරා වේගයෙන් පැමිණ ඉදිරි වාහන පෙළ සමග ගැටුණු බවයි. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ වන්දනාකරුවන් 50 දෙනෙකු පමණ සිටි බව සඳහන්. ගින්නිවන බටින් ප්‍රකාශ කරන්නේ ගස්වැල් වලින් බහුල කඳුකර ප්‍රදේශයක් වූ මෙහි මුදා ගැනීමේ කටයුතුද ඉතා අපහසු සහ අවදානම් තත්වයක තිබූ බවයි. ප්‍රංශයේ කෑන්සි හෝටලයක පැවැත්වුණු ආභරණ ප්‍රදර්ශනයකින් ඩොලර් මිලියන 53ක් පමණ වටිනා ආභරණ තොගයක් පැහැරගෙන ගොස් තිබෙනවා. ප්‍රදර්ශනය පැවැත්වමින් තිබුණු අවස්ථාවේ මුහුණ ආවරණය කරගත් ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු එහි සිටි පිරිස් පියගන්වා ආභරණ රැගෙන ගොස් තිබෙන අතර ආරක්ෂක නිලධාරීන් සිට ඇත්තේ නිරායුධවයි. Hero Sports Corner දකුණු අප්‍රිකාව සමග එක්දින තරඟාවලිය ජයග්‍රහණය කළත් කණ්ඩායමක් වශයෙන් අවධානය යොමු කළ යුතු අංශ කිහිපයක් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ තරඟෙන් අනතුරුව පළකලේ පැවති මාධ්‍ය හමුවේදී. Proteas in Sri Lanka ඊයේ තරඟයේ පළමුව පන්දුර පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු 48යි පන්දු 4කදී සියල්ලන් දෙවි ලකුණු 238ක් රැස් කළා. ඔවුන් වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා යන ලකුණු පෙන්නුම් කළත් ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් ඔවුන්ගේ එම බලාපොරොත්තුව සුණු විසුණු කළා. පළමු පන්දුවාර 25 තුලදී දකුණු අප්‍රිකානු පිතිකරුවන් ලකුණු 127ක් රැස් කළත් දෙවන පන්දුවාර 25 තුලදී ඔවුන්ට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 111ක් පමණයි. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු පන්දුවාර 25 තුලදී කණ්ඩායමක් වශයෙන් Taman අසාර්ථක වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසන්නේ. පන්දු රැකීම බැලුවොත් පළවෙනි ඕවර් 25 වගේ හොඳ මට්ටමක තිබුණේ නැහැ. නමුත් ඊට පස්සේ අපි පන්දු රැකීම සෑහෙන හොඳ මට්ටමකට ගෙනාවා අන්තිම ඕවර් 25 දී. ඊයේ තරඟයේදී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ මහේල සමගින් දිලිෂාන්. මේ සඳහා සුවිශේෂී හේතුවක් තිබූ බව මෙම මාධ්‍ය හමුවේදී මැතිව්ස් පැවසුවා. ඔවුන්ව සර්ප්‍රයිස් කරවන්න තමයි ඒක කරේ. ලකුණු 239ක් තමයි හඹාගේ අපිට හොඳ ආරම්භයක් ආවොත් මැද පෙළ පිතිකරුවන්ට ලේසි වෙනවා. අපේ ඉලක්කය වෙලා තිබ්බේ ඔවුන්ට විකට් ලබා නොදී ප්‍රෙෂර් එක ඔවුන්ගේ පැත්තට හරවන්න. ඒකයි මහේල ජයවර්ධන යොදාගත්තේ. ඊයේ තරගයේ වීරයා ලෙසින් ටීම් දිලිෂාන් සම්මාන දිනා ගත්තා. ඔහු පන්දු 130කදී නොදිවි ලකුණු 115ක් රැස් කළේ 4 පහර 16ක්ද සමගින්. දිලිෂාන් ඊයේ තරගයේදී රැස් කළේ 117 වන එක්දින ශතකය. එක්දින තරග නීති වෙනස් වීම සිය ප්‍රතිකරණයට පහසුවක් වන බව ටීම් දිලිෂාන් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවා. පළවෙනි ඕවර් 10 chance එකක් ගන්නට වැඩිය මම හිතනවා අන්තිම ඕවර් වල ගහන ලේසි කියලා. බෝල පරණ වුණාම තවත් ලේසි ගහන මොකද ටීලර්ස් 4 ඉන්නේ. මේ අලුත් රූල් එකත් එක්ක ඉස්සරට වඩා අන්තිම ඕවර් වල ලකුණු ගොඩක් ලැබෙනවා මේ ලේසියෙන්. ඒ විදිහට අපි ඇඩ්ජස්ට් වෙන්න ඕනේ. 25 වන ජාතික යෞවන ක්‍රීඩාවලියේ තොරතුරු ඔබට කියන්නටයි අපේ මේ සූදානම. ජාතික යෞවන ක්‍රීඩා උළෙල දින 4ක් පුරා පැවැත්වුණේ පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණ ක්‍රීඩාංගණයේදී. දිවිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000ක් පමණ මෙවර තරඟාවලියට එක්ව සිටියා.
ඔවුන් වයස් කාණ්ඩ දෙකක් යටතේ තරඟ වැදුනා. මෙවර තරඟාවලියේදී බිහි වූ නව තරඟ වාර්තා සංඛ්‍යාව 11ක්. ලකුණු 152ක් සමගින් තරඟාවලියේ සමස්ත ශූරතාව දිනාගත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයයි. ලකුණු 94ක් ලබාගත් රත්නපුර දිස්ත්‍රික්කය අනුශූරතාවට හිමිකම් කීවා. තරඟාවලියේ 20න් 15 දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනා ගන්නට ගාල්ල දිස්ත්‍රික්කයේ නිර්මාලී මදුෂිකා සමත් වුණා. නාගරික තරුණයා දිස්ත්‍රික්කයේ ටී.එම්. කරුණාරත්න 20න් 15 දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගත්තා. මාතලේ දිස්ත්‍රික්කයේ යූ.ආර්. කුමාරි 20න් ඉහළ වයස් කාණ්ඩේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලබද්දී එම වයස් කාණ්ඩේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනාගත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ එම්.එම්. දිසානායකයි. ජාතික තරුණ සේවා සභාව යෞවන සමාජ සම්මේලනය සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධව මෙම තරඟාවලිය සංවිධානය කළා. Hero Sports Corner. Hero Sports Corner. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ මිනිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. ආයුබෝවන්.